ආයි බොහෝ වේවා සම්මා සම්බුදු සරණයි ඔබ හැම දිනාටම. උතුම් දේශයක අභිමානය රැගෙන කොළඹ ටෙලිවිෂන් මෙත්ස දහම් විකාශය. දිවි මගට බුදුදහම හැමදාමත්ම ඔබේ ජීවිතයට ඉතාමත්ම ප්‍රායෝගික වන දහම් කරුණු කාරණාවන් ඔබේ ජීවිතයට ඒකාත්මික කරවන කියා පහදා දෙන ඔබේ ආදරණීය වැඩසටහන ඔබ බලාපොරොත්තු වන වැඩසටහන දවසේත් අපි ආරම්භ කරන්නයි සූදානම් වන්නේ. බොහෝ කරුණු කාරණා තියෙනවා දවස තුලත් ඔබට කියා පහදා දෙන්න අපේ පින්වත් ස්වාමීන් වහන්සේ සමග. අපි ඊ타මත්ම ගෞරවයෙන් අද දවසේත් ආරාධනා කළා ඔබ වෙනුවෙන් ඔබේ ජීවිතයේ ජීවිත අවබෝධයේ පිණිස ජීවිතයේ දහම් මාර්ගයේ ප්‍රායෝගික කිරීම උදෙසා මේ කරුණු කාරණා විග්‍රහ කර දෙන්නට අපේ ගෞරවපූර්වක ආරාධනා පිළි අරගෙන වැඩමකට වදාළ පින්වත් ස්වාමීන් වහන්සේ කැලණිය වේවැල්දුව ශ්‍රී නාගරුක්කහරාම පුරාණ විහාරාධිකාරී රන්මුතුගල ජාතික භික්ෂු අධ්‍යාපන මහා පිරිවෙනේ නියෝජ්‍ය පරිවේනාධිපති කැලණිය ශාසන ආරක්ෂක බල මණ්ඩලයේ ගරු ලේකකාධිකාරී ශාස්ත්‍රපති රාජකීය පඬිත් අපපූජනීය දෙහිපේ චන්දවිමල පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී භාවය ප්‍රාර්ථනා කරන අපේ හැමදෙන්නේ හොඳයි විශේෂයෙන්ම මේ සාකච්ඡාවන් තුළ දීමකට බුද්ධහම තුළ අපි සාකච්ඡා කරන්නේ ඊ타මත්ම ප්‍රායෝගික වර්තමනට කාලීන වන දහම් කරුණු කාරණාවන් තමයි අපි සාකච්ඡා කරන්නේ අද දවසේ සාකච්ඡාවත් ඔබ හැමදෙනාටම ඊ타මත්ම වටිනාකමක් එක් කරාවි කියලා අපි බලාපොරොත්තු වෙනවා මේ මොහොතේ දීමකට බුද්ධහම වැඩසටහන අපේ හැමදෙන දැන් ගෙදර දුවා දරුවොත් ඉන්න වෙලාවේ මොනබුරු මිනිබිරියෝ ලේලිවරු ඒ වගේම බෑනවරු පවුලේ දුවදරුවෝ ඒ වගේම ආච්චිලා සීයලා අම්මලා තාත්තලා හැමෝම මේ වෙලාවේ නරඹන වෙන්න පුළුවන් මේ වෙලාව තමයි මේ කාරණාව මේ සාකච්ඡාවට හොඳම වෙලාව කියලා හිතාගත්ත නිසා තමයි මේ කාලය තුළ අද දවසේ අපි මේ මාතෘකාව යොදා ගන්නට යෙදුනේ දැන් මේ පවතිනා වූ තත්ත්වයක් එක්ක හැමෝමත් එක්ක එකතු වෙලා ගෙදර ඉන්න වෙලාවක විවිධාකාර ප්‍රශ්න ගැටලු විවිධාකාර මතිමතාන්තර ඇති වෙන්න පුළුවන් පවුල තුල ඔබේ ජීවිතයේ ඔබේ සමීපතනයන් සමග ඇතිවන කාලවකවානුවක් විදිහට ඔබ විශේෂයෙන්ම එකට ඉන්න කාලවකවානුවක් විදිහට ඔබ වෙනත් කාලවකවානුවක නම් දරුවෝ බොහෝ විට කාලය ගත කරන්නේ පාසලක් තුල එහෙම නැත්නම් ඔබේ තවත් පිරිසක් රැකියා ස්ථානවල එහෙම නැත්නම් විවිධාකාර ශේෂ්ත්‍රයන් වල ඉන්න ඔබ යම්කිසි සීමිත මොහොතක තුලයි කුටුම්බය තුලට එකතු වෙන්නේ. නමුත් මේ ගෙවන කාලවකවානුව තුල කුටුම්බය තුල ඔබ හැමදෙනාම නිරන්තරයෙන්ම රැඳී සිටින අවස්ථා තියෙනවා. ඒ අවස්ථාවන් තුල ඔබත් එක්ක එහෙම නැත්නම් ඔබේ අනිත් අයත් එක්ක අන්‍යෝන්‍ය සම්බන්ධතා තුළදී යම් වූ මතිමතාන්තරات එක්ක ඇතිවන්නා වූ ගැටලුකාරී තත්ත්වයන් පිළිබඳව කතා බහ කරන්න ඒ තත්ත්වයන් මගහැරගෙන කොහොමද ඒකාවන් වෙන්නේ කියන කාරණාවත් ධර්මයෙන් යුතුව ඔබට sannivedanaya කරන්න අපි දවසේ බලාපොරොත්තු වෙන්නේ අපේ හැමදෙන්නේ මං හිතන්නේත් මේ කාලය තමයි මේ සාකච්ඡාවට උචිතම කාලවකවානුව ඒ නිසා විශේෂයෙන්ම මේ පවතින තත්ත්වයේ තුල ඔබේ නිවසේ එකිනෙකා එක්ක කටයුතු කරද්දී සහජීවනයෙන් කටයුතු කරන්නේ කොහොමද පවුලක් විදිහට ඔබ ඉතාමත්ම හොඳින් කටයුතු කරන්නේ කොහොමද ධර්මානුකූල පසුබිමින් ඔබ ගැටලු निराකරණය කරගන්නේ කොහොමද කියලා අද දවසේ දීමකට බුද්ධහම තුළින් අපි කියා පහදා දෙමු. හොඳයි. ත්වන් සරණයි. දිවි මගට බුදුදහම සදහම් සාකච්ඡාව අදත් ඔබට සූදානම් වෙන්නේ බොහොම වටිනා සාකච්ඡාවක් සිදු කරන්නට. ඉතින් විශේෂයෙන්ම ඔබ සඳහන් කරපු විදියට මේ දවස්වල හැමෝම එක තැනක ජීවත් වෙන කාලයක්. අම්මා තාත්තා දරුවෝ ඒ වගේම මුණුබුරු මිනිබිරියන් ඥාතීන් මේ සියල්ල කොහොමත් සිංහල අයට පුංචි අඩුපාඩුවක් තියෙනවා. ඒක කියන්නත් එපා. බොහෝ වෙලාවට ටික කාලයක් එකට ජීවත් වුණොත් ගැටලු වෙනවම තමයි. ඒක මං කියන්න හේතුව මේ සමාජයේ අපි දකිනවා අන්‍යාගමික අය ඉන්නවා. සමහර වෙලාවට ඊයගේ ආගමානුකූලව විවාහ ජීවිත කිහිපයක් කරගත්ත අය. ඒ අය අතරෙත් පුංචි ඉඩක් ඇතුළත දිවි ගෙවන ස්වභාවයක් තියෙනවා. ගැටලු නැතුවම වෙන්න බෑ. ඇති. නමුත් අර එළියට පේන්නේ නැති ගැටලු අපිට එහෙම දකින්න නෑ ගැටලුව. නමුත් අපේ නිවෙස්වල ඊට වඩා වෙනස්. ඒ නිවෙස්වල තියෙන තත්වයට වඩා වෙනස් කියන එක මම විතරක් නෙවෙයි මේ අහන හැමෝමත් දන්නවා. ඒක අපේ තියෙන අනවබෝධයේ
නිසාම තමයි එහෙම වෙලා තියෙන්නේ. අනවබෝධය නිසාම. අපි කල්පනා කරන්න ඕන අපිට මේ එකිනෙකාට මුණ ගැහෙන්න තියෙන අවස්ථාව. දැන් අපි හිතමු අම්මා තාත්තා වෙලා දරුවෝ වෙලා එකිනෙකාට මුණ ගැහිලා ඉන්න තියෙන කාලය බුදුහාමුදුරුවෝ පෙන්වනවා මේ මිනිස්යාගේ ජීවිත කාලය ඊටාම කෙටි කියලා. මේ කෙටි කාලයක්නේ අපි ජීවත් වෙන්නේ. ඒ කෙටි කාලය තුල නෙමෙයි අපිට ඉන්න බැරි එකට. නේද? සුහදව, සාමකාමීව හොඳ පිරිසක් විදියට ඉන්න බැරි වෙලා තියෙන්නේ. සමහරක් අය කල්පනා කරනවා අනිත් අය නැති වෙලා ගියත් මම ජීවත් වෙනවා කියලා. එහෙම කල්පනා කරන අය ඉන්නවා. හැබැයි බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ අපමිදම් භික්කවේ මනුසානං ආයු. මේ මහණෙනි මේ මිනිසුන්ගේ ආයුෂය ටිකයි තියෙන්නේ. කෙටි කාලයයි ගත කරන්නේ. ඒ කෙටි කාලය තුල තමයි මේ සියල්ල කරන්නේ. ඒ කෙටි කාලය තුල අපි ජීවත් වෙනවා නම් අසතුටෙන්. අපි ජීවත් වෙන්නේ අසතුටෙන් නම් ඒ කෙටි කාලය තුල අපි ජීවත් වෙන ජීවත් වීමේ වැඩක් නැහැ කියලා හිතෙනවා. ඒකයි ඔය සියදිවි හානි කරගන්න යන්නේ. නමුත් අපිට ජීවත් වෙන්න පුළුවන් නම් මේ අපි ගත කරන අවුරුදු 60 70 මහා දීර්ඝ කාල නෙවෙයි. ඔය අවුරුදු 60 70 හරි සුහදව හැමෝමත් එක්ක යහපත් ජීවිතයක් පවත්වන්න පුළුවන් නම් අපි මේ ජීවත් වෙන කෙටි කාලය තුල අපිට සතුටින් ජීවත් වෙන්න පුළුවන්. දැන් අපි බලාපොරොත්තු වෙන්නේ සතුටින් ජීවත් වීමේ උවමනාවක් නේ අපිට තියෙන්නේ. සතුටින් ජීවත් වීම පිණිස තමයි සියල්ල කරන්නේ. ගෙවල් දොරවල් හදන්නේ, යාන වාහන ගන්නේ, දරුමල්ලෝ හදන්නේ, ඊළඟට මුදල් උපයන්නේ සතුට වෙනුවෙන්. හැබැයි අන්තිමේට ඒ සතුට නැති කරගන්නෙත් අපිමයි. මිනිස්සුම තමයි. එතකොට ඒ අවබෝධය නැතිකමත් එක්ක එතෙන්දී බුදුහාමුදුරන්ගේ ධර්මය අපිට ගොඩාක් වැදගත් වෙනවා. මේ ජීවිතයක් සාර්ථක කර ගැනීම පිණිස. ඒ ජීවිතය සාර්ථක කරගන්න නිවැරදිම මාර්ගය පෙන්වලා තියෙන්නේ බුදුහාමුදුරුවෝ. ඉතින් දැන් පවුලක් ගත්තොත් ඒ පවුලේ ප්‍රධානියා තාත්තා තමයි. හැබැයි ප්‍රධානියා තාත්තා වුණාට පවුල ආරක්ෂා කර ගැනීම ඊළඟට පවුලේ කළමනාකාරීත්වය ලැබිලා තියෙන්නේ අම්මට. අම්මාගේ භූමිකාව මත මේ පවුල් ජීවිතයම තීරණය වෙනවා. අම්මා අකාරුණික නම්, අම්මා අයහපත් නම්, අම්මා කම්මැලි නම් පවුල් ජීවිතයේ දරුවන්ටත් ඒක බලපානවා. ස්වාමියාටත් බලපානවා. ඊළඟට අනිකුත් ඒ පවුලට සම්බන්ධ වෙලා ඉන්න අනිකුත් අයගේ ජීවිතවලටත් බලපානවා. ඒ නිසා මේ කුටුම්බය සංරක්ෂණය කරගැනීමේ, ආරක්ෂා කරගැනීමේ, රැකබලා ගැනීමේ වගකීම පැවරිලා තියෙන්නේ අම්මටමයි. අම්මාගේ වගකීමක් තියෙන්නේ දරු පවුල ආරක්ෂා කර ගැනීම කියන්නේ. ඒක ඒ වගකීමක් විදියට දරන්නේ නැත්තම් ඒ වගකීමෙන් බැහැර වෙලා නම් ක්‍රියා කරන්නේ ඒ පවුල් තුල යම් යම් ගැටලු කාරණා තියෙනවා. ඒක අපි ගිය වැඩසටහනකදී කතා කරා බිරිඳක් විදියට ඒ ඉටු කරගත යුතු කොහොම ජීවිතයක්ද කියලා. ඉතින් පොදුවේ ගත්තහමත් අපිට පෙන්වන්න දෙන්න තියෙන්නේ මේ පවුල් ජීවිතයක නැත්තම් දරු පවුලක් තුල වැඩිම කොටසක් ඉෂ්ට කරන කෙනා තමයි අම්මා. අම්මා ලෙඩ වුණොත් එහෙම එදාට කන්නත් නැහැ. ඒ නිසා
මේ අර කේන්ද්‍රය බවට පත් වෙලා තියෙන්නේ අම්මා නැත්නම් බිරිඳ කාන්තාව. ඒ නිසා මේ අම්මා වටා ගොඩ නැගුණු පවුලක් තමයි අපිට තියෙන්නේ. අම්මා මහා රූස්ස ගහක් නම් ඒ ගහ සෙවන දෙනවා පුංචි ගස්වලට. ඒ වගේ තමයි අම්මා වටා තමයි මේ සියල්ල ගෙතිලා තියෙන්නේ. තාත්තා හම්බ කරන දේවල් ගෙනලා දෙන්නේ අම්මට. අම්මා තමයි දරුවන්ට මේවා මේ වෙලාවේදී ලබා දිය යුතුයි. තාත්තට කියන්නේ මෙන්න මේවා දැන් මෙහෙම වෙන්න ඕන කියලා කියන්නේ අම්මා. අම්මා අනවබෝධයෙන් නම් කටයුතු කරන්නේ ඕව අමතකයි. අම්මා මේ වර්තමාන සමාජයේ එක ගත්තාම අවබෝධයකින් තොරව නම් කටයුතු කරන්නේ මුළු ජීවිතයම මුළු පවුලම කඩා වැටෙනවා. එහෙම වෙච්ච පවුල් ඕනෑ තරම් තියෙනවා. ඒකෙන් කියන්නේ තාත්තාට වගකීමක් නැහැ කියලා. තාත්තාට තියෙන වගකීම. තාත්තාට කියන්නේ හරියට සූර්යයා වගේ කියලා. සූර්යයාගේ රශ්මිය නැත්තම් චන්ද්‍රයාට පිහිටන්න බෑ. නේ? එතකොට ඒ අම්මා සඳක් නම් තාත්තා ඉරක් නම් ඒ දෙන්නාටම පවතින්න පුළුවන්කම තියෙන්නේ දෙන්නගේම පැවැත්ම මත. එයින් ආලෝකමත් වෙන තරු කැටනම් දරුවෝ ඒ දරුවන්ට ආලෝකයේ තියෙන ඒ දෙකම පැවතුනාට පස්සේ. නිසා අම්මයි තාත්තයි දෙන්න S2ක් වගේ කියලා කියනවා. එක හැකින් බලන කෙනාට යම් යම් අඩුපාඩුකම් පේන්නේ නැහැ. හැබැයි S2ෙන්ම බලනවා නම් එයාට හොඳ බැලීමක් කරන්න පුළුවන්කම තියෙනවා. කවදා හරි දවසක එක්කෙනෙක් හරි අහිමි වුණාට පස්සේ ඒ අහිමි වීම පුරවන්න ආයි බැරුව වගේ අර ඇහැක් අන්ධ වුණාම ඒ ඇහැ ගන්න බැරි නම් ඒ වගේ තමයි ජීවිතේත් අන්ධ වෙනත් එහෙම එක අම්මා හරි තාත්තා හරි නැති වුණාට පස්සේ දරුවන්ට යම්කිසි බලපෑමක් තියෙනවා. ඉතින් ඒකට අවබෝධය තමයි වැදගත් වෙන්නේ. තාත්තාගේ කාර්ය බවට පත් වෙන්නෙම මේ පවුල ආරක්ෂා කර ගැනීමට පරිබාහිරින් ඉඳලා දෙන ආරක්ෂාව. අපි කියන්නේ මේ තාත්තා ගෙදර ඉන්නවා නම් සතරවරම් දෙවිවරු හතර පැත්තකින් ඉඳලා ආරක්ෂා කරනවා වගේ ආරක්ෂාවක් දරුවන්ට තියෙනවා කියලා. අපි පුංචි කාලේ කියන්නේ මං තාත්තට කියන්නම්කෝ එතකොට බලාගනී කියලා කියන්නේ. නේද? අම්මට කියන්නම්කෝ කියලා කියන්නේ නැහැ. මොකද අම්මා එහෙම කරන කෙනෙක් නෙවෙයි. මට තියෙන විශ්වාසය තියෙන්නේ තාත්තා තමයි මට අනතුරක් වෙනකොට ඉදිරිපත් වෙන පළවෙනි කෙනා. ඒ නිසා තාත්තාට කියන්නම් කියලා කියන තැන තියෙනවා මට ලොකු ආරක්ෂාවක් ඒ තුල තියෙනවා කියලා විශ්වාසයක් තියෙනවා. නිසා තාත්තාගේ ආදරය අර අම්මගේ ආදරය වගේ නිකන් හැම වෙලාවෙම පේන්නේ නැහැ. හැම වෙලාවෙම පෙනුන් නැතුණාට තාත්තා ආදරේ නැත්තේ නෑ. ආදරේ තාත්තා හිත යටින් ඒ ආදරය පෙන්눔 කරන්නේ නැතුව තබාගෙන තමයි පෙන්눔 කරන්නේ ඒක. ඒක දරුවෝ සමහරක් වෙලාවට හිතනවා තාත්තා අපිට ආදරේ නැහැ කියලා. ඒක වැරදි. ඉතින් මේ අම්මා තාත්තා දෙන්නා වටා ගොඩනැගිච්ච පෞල් ජීවිතය සාර්ථකව ගත කරන්න පුළුවන්කම තියෙන්නේ අම්මා තාත්තා දෙන්නාගේ ක්‍රියාකාරීත්වය මත. උදාහරණයට ගත්තොත් තාත්තා ගෙදරට එනකොට කටගොන්නක් බීගෙන එනවනම් මොන දරුවද කැමති? කිසිම දරුවෙක් කැමති නැහැ. ඒ දරුවාට හැම පැත්තෙම මේක බලපානවා. අධ්‍යාපනයට බලපානවා. ඊළඟට ඒ දරුවාගේ මානසික ක්‍රියාකාරීත්වයට බලපානවා. සමහරක් දරුවෝ මානසික වශයෙන් පීඩා විඳිනවා තාත්තලා හැසිරෙන විදියට. තාත්තලා මේ ගෙදර එනවට අකමැති දරුවෝ මේ බුදුන් වැඩිය ලංකාව තුල ඉන්නවා. තාත්තලා ගෙදර එනවට අකමැති. තාත්තා ගෙදර එන්නේ නැත්තම් දරුවෝ සතුටු වෙන දරුවෝත් ඉන්නවා. ඉතින් ඒ තමන්ගේ භූමිකාව තාත්තා කියන භූමිකාව රැකගන්න නැති තාත්තලාට දරුවෝ සලකයිද?
අනාගතයේ ඒ තාත්තලාට සැලකුම් බලාපොරොත්තු වෙන්න බෑ. අපි කියන්නේ දරුවන්ට නොසලකා හැරිය යුතුයි ඒ සාධකය පාදක කරගෙන කියලා. ඒක තාත්තගේ දුර්වලතාවය. ඒ නිසා නොසලකා හරින්න කියලා කියන එක නෙවෙයි. හැබැයි තමන්ට සැලකුම් ලබන විදියට ජීවිතේ ගොඩනගා ගන්න ඕනේ. අම්මලා තාත්තලා දෙන්නම එහෙමයි. සමහරක් අම්මලත් එහෙමයි. සමහරක් අම්මලත් ඒ විදියට කටයුතු කරන අය ඉන්නවා. එතකොට එහෙම තමන්ගේ භූමිකාවක් තියෙනවානේ. දැන් ඔබට තියෙනවා භූමිකාවක්. මේ ස්ථානයේදී එක භූමිකාවක්. තවත් ස්ථානයකදී වෙන භූමිකාවක් වෙන්න පුළුවන්. භූමිකා දෙක තුනක් රඟ දක්වන පිරිස් ඉන්න පුළුවන්. අම්මා තාත්තා කියලා කියන්නේත් එහෙමයි. රැකියාව කරන ස්ථානය තුල එක භූමිකාවක් රඟපානවා. දරුවෝ ළඟට ආවට පස්සේ නිවසට ආවට පස්සේ අම්මා තාත්තා කියන භූමිකාව රඟපානවා. එයාගේ අම්මා තාත්තා ළඟට ගියපුවාම දරුවා කියන භූමිකාව රඟ දක්වනවා. එතකොට මේ භූමිකාව හරියට හඳුනාගන්නේ නැත්නම් ඒ භූමිකාවේ වපසරිය හරියට තේරුම් අරන් නැත්නම් ප්‍රශ්න තමයි. ඒ ප්‍රශ්න වලට උත්තරයත් භූමිකාව හරියට නිවැරදිව හඳුනාගෙන රඟ දක්වන එක. ජීවත් වෙනවා කියලා කියන්නේ රංගමණ්ඩලක් වගේනේ. ජීවිතේ රංගමණ්ඩලක් එහි රඟ දක්වන නළුව තමයි අපි. අපි එක එක වෙලාවන් වලදී ඒ තත්වයන් වලට අනුගත වෙනවා. ඒ අනුගත වීම නිවැරදිව අවබෝධ කරගත්තේ නැත්තම් තාත්තා විදියට නිවසේදී දැක්කේ නැත්තම් දරුවෝ විදායක ශ්‍රේණියේ නිලධාරියෙක් විදිහට නම් දරුවෝ ඉස්සරහත් තාත්තා ඉන්නේ. එතකොට ඒ දරුවන්ට අර ආදරය දෙන්න පුංචි බයක් තියෙනවා. සමහරක් වෙලාවට දරුවෝ ඉන්නවා අපෝ තාත්තට නම් කියන්න එපා. තාත්තට කිව්වොත් එහෙම දැන් හොඳ දෙයක්වත් තාත්තට කියන්න බෑ සමහරක් වෙලාවට. අම්මට කියනවා. සමහරක් දරුවෝ ඉන්නවා අම්මට කියන්න එපා තාත්තට කියන්න කියලා කියනවා. ඒ දෙන්නාගේම භූමිකාව උස් පහත් ભેදයක් නැහැ. දෙන්නම එකම භූමිකාවක ඉන්නේ. දරුවන්ට අම්මයි තාත්තයි දෙන්නම වටිනවා. දරුවෝ අම්මා තාත්තට වටිනවා. දැන් බුදුහාඳුරු කියනවා මේ මිනිසුන්ට තියෙන ධනය සම්පත දරුවෝ පුත්තාවත්තු මනුස්සාන. මේ මිනිසුන්ට තියෙන ධනය දරුවෝ. ඒ දරුවෝ කියන චරිත ස්වභාවය නැත්තම් ඒ දරුවන් දෙමව්පියන් දෙන්නටම එක හා සමානයි. අපේ යම් කිසි දෙමව්පියන්ට ගත්තහම අම්මට තාත්තට විශේෂත්වයක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඒ රංගනයේ ස්වභාවය අනුව තමයි ඒකත් තීරණය වෙන්නේ. සමහරක් දරුවෝ අම්මා තාත්තට දක්වන ඒ සෙනෙහස තීරණය වෙන්නෙත් ඒ අයගේ ජීවිතවල තියෙන කල්කිරියාවත් එක්ක. එහෙම අපේ හැඳුන්නේ දැන් අපි සමාජය තුළ දකින බොහෝ අවස්ථාවන් තුළ තමන්ගේ ආදරණීය අම්මට තාත්තට වැඩිය ආච්චි අම්මටයි සීයටයි එකතු වෙච්ච ළමයි අපි දැකලා තියෙනවා. මොකද භූමිකාවන් තුළ දැන් ඔබ වහන්සේ කියු කාරණාත් එක්ක තමන්ගේ භූමිකාව හරි හැටි හඳුනා නොගත් දෙමාපිය වර්තමානයේ තුල අපි බොහෝ සෙයින් දකිනවා. ඒ දරුවන්ට අවශ්‍ය කරන දේ මොනවාද කියන දේ හරි හැටි පහදා නොගත් දෙමාපියන් නිසාවෙන් දෙමාපියන්ගෙන් දරුවෝ ඈත් වෙලා තවත් වෙනත් සෙනසුම් සොයන අවස්ථාවන් අපි ඕනෑතරම් සමාජය තුළ දැකලා තියෙන නිසා ඒ භූමිකාව වටහා ගැනීම දෙමාපියන්ගේ දක්ෂභාවයක් වෙන්නට ඕන. අනිවාර්යයෙන්ම. එහෙම වුණාම තමයි පරිබාහිර චරිතවලට දරුවෝ ලං වෙන්නේ. එහෙම නොවෙනවා නම් දරුවන්ට ආය අමුතුවෙන් ආදරයේ සෙනෙහස හොයාගෙන යන්න ඕන කරන්නේ නැහැ. එහෙම තත්ත්වයන් තියෙනවා. ඒ වගේම තමයි දෙමව්පියන්ට විතරක් නෙවෙයි දරුවන්ටත් තියෙනවා මෙතෙන්දී යුතුයකමක් වගේ තියෙනවා. දැන් දරුවෝ කල්පනා කරන්න ඕනේ තමන්ගේ දෙමව්පියන් ගත කරන ස්වභාවය. දැන් දෙමව්පියෝ කැමති නෑ දරුවන්ට කිසිම විදියක අඩුවක් කරන්න. හැබැයි දෙමව්පියන්ට බැරි නම් මොකද කරන්නේ? බැරි නම් දෙමව්පියන්ට සිද්ධ වෙනවා එහෙම නැතුව වෙන ක්‍රමවලින් ඒවා දරුවන්ට ළඟා කරලා දෙන්න. එතකොට ඔන්න ප්‍රශ්න ගැටලු වෙන්න පුළුවන්. ඒ නිසා මේ දෙමව්පියන්ට ආයුත් නැවත හැරුණොත් මම දෙමව්පියන්ට තියනවා කියන්න දෙයක්
දැන් සමහරක් දෙමව්පියෝ කියන දෙයක් තමයි ඔබත් අහලා ඇති. අපි දුක් විඳට දරුවන්ට නම් දුක් විඳින්න දෙන්නේ නැහැ. ඒ ප්‍රකාශය තුල දරුවන් කෙරෙහි ආදරය තමයි තියෙන්නේ. හැබැයි එතන අඩුපාඩුවකුත් තියෙනවා. දුක දැක්කොත් තමයි දුකක් හඳුනාගන්නේ. බුදුහාමුදුරුවෝ කියන්නේ මේ දුකක් කියන එක දකින්න කියලා ඉස්සෙල්ලා. දුක්ඛේ ඥානං ඉස්සෙල්ලා කියන්නේ. දුක දුකක් විදියට හඳුනා ගන්න ඕනේ. එතකොට තමයි ඒක දුකක් විදියට තේරෙන්නේ. දෙමව්පියෝ කියන්නේ අපහසුතාවය දරුවන්ට දෙන අය නෙවෙයි. හැබැයි දරුවන්ට ඒ අපහසුව තේරෙන්නේ නැත්තම් සමහර වෙලාවට තාත්තා AC කාමරයක වෙන්න පුළුවන් රැකියාව කරන්නේ. හැබැයි ඒ තාත්තා විසින් කරන ඒ වෙහෙස මහන්සිය තේරෙන්නේ නැත්තම් දරුවන්ට අන්න ඒ දරුවෝ පෙළඹෙනවා තාත්තාගේ ප්‍රමාණය ඉක්මවලා යම් යම් දේවල් බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම උපකරණ භෞතික දේවල් මේවා අපේක්ෂා කරනවා කොහොම හරි දෙන්න ඕනේ කියලා. එහෙම ලබා දෙන්න හැකියාවක් නැහැ දෙමව්පියන්ට. මේ හැමෝටම දෙන්න හැකියාවක් නැහැ. ඒ නිසා දරුවන්ට ආදරය තියෙන්නත් ඕනේ. ඒ වගේම දරුවන්ට පෙන්වන්න ඕනේ තමන් දරුවෝ වෙනුවෙන් කරන කැපවීමක්. දෙමව්පියෝ සමහරක් වෙලාවට එක රැකියාවක් නෙවෙයි. රැකියාව දෙකක් කරන වෙලාවල් තියෙනවා දරුවෝ වෙනුවෙන්. තමන්ට කන්න විතරක් නෙවෙයිනේ. තමන්ට කාලා ඇඳලා ඉන්න ඕන නම් එක රැකියාවක් කරපුවම ඇති. සමහර වෙලාවට ඒ රැකියාවෙත් එක දවසක් කරපුවම ඇති ඒක. නමුත් මේ පවුලක් නඩත්තු කිරීම පිණිස ජීවන අරගලයක නිරත වෙන්නේ දෙමව්පියෝ. ඒ ජීවන අරගලය තේරෙන්නේ නැති දරුවෝ මට අරව වුනේ මේවා වුනේ කියලා දෙමව්පියන්ව අපහසුතාවයට පත් කරනවා. සමහරක් දෙමව්පියන් අසරණ වෙනවා මේ අවස්ථාවන්. ඒ අසරණ භාවය දෙමව්පියන්ට දරා ගන්න බෑ. දරුවන්ට ඒ දේ ලබා දෙන්න උවමනාව තිබුණත් දෙන්න විදියක් නැහැ. හැබැයි ඒක දරුවෝ තේරුම් ගන්නෑ. සා දරුවන්ට අපි කියන්න ඕනේ තමන්ගේ දෙමව්පියන්ගේ තරාතිරම බලලා තමන්ගේ දෙමව්පියන්ගේ වැටුපේ ප්‍රමාණය බලලා තමයි යම් යම් දේවල් අරගන්න උත්සාහ කරන්න ඕනේ. උත්සාහ කරන්නේ නෙමෙයි එහෙම වුණොත් දෙනවා. අරන් දෙනවා. නැත්තේ නෑ. එහෙම නොවෙනවා නම් සමහර වෙලාවට එක වැටුපක් මදි ඔය ඉල්ලන දේවල් වලට. ඒ නිසා ඒ අපහසුව දෙන්න හොඳ නෑ දෙමව්පියන්. අනිත් එක තමයි මේ දරුවන්ට ආදරය දෙනවා වගේම හොඳ නරක කියලා දෙන්න ඕන දෙමව්පියෝ. සමහරක් දෙමව්පියෝ වැරදි කරනකොට ඒ වැරදි දැක දැක අහක බලා ගන්න ස්වභාවයක් තියෙනවා. ඒ වැරද්ද ඒ වෙලාවේ නිවැරදි කරේ නැති වුණොත් එහෙම දරුවෝ සමහරක් වෙලාවට කල්පනා කරන එක වැරද්දක් නෙවෙයි කියලා. දැන් ඉස්සර අපි දන්නවා පවුලේ වැඩිහිටියන් කවුරු වුණා වැරද්දක් දැක්කොත් එහෙම ඒ වැරද්ද නිවැරදි කරන්න ඕන වෙලාවක ඉදිරිපත් වෙනවා. ඒ වෙලාව කොයිම වෙලාවක වුණත් ප්‍රශ්නයක් නැහැ ඉදිරිපත් වෙනවා. මොකද අනාගතේ ඒ වැරද්ද නැවත කරන්න නොදී. ඒ නිසා මේ පවුලේ ආරක්ෂාව වෙනුවෙන් අම්මට තාත්තට විතරක් නෙවෙයි වටපිටාවේ ඉන්න නෑදෑ හිතමිතුරන්ට පවා ලොකු වගකීමක් තියෙනවා. ඒ වගකීම් සමුදාය එක්ක අවබෝධය ඇති කරගත්තාම ලස්සන සාර්ථක පවුලක් බවට ඒ පවුලට පත් වෙන්න පුළුවන්කම තියෙනවා. ජීවිතයේ අපේ නොසිතන තැන්වල අපිට වැරදුණු අපි හඳුනාගත යුතු බොහෝ දේවල් තියෙනවා කියලා මේ සාකච්ඡාවේ పూర్ව භාගය තුළ ඔබට දැනෙන්නට ඇති. බොහෝ අගහිඟකම් බොහෝ අඩුපාඩුකම් ඔබ ඔබේ දරුවන්ට දැනෙන්නට දෙන්නේ නැහැ. ඒ දුක දරුවන්ට දැනෙන්නට දෙන්නේ නැහැ. ඒ දේවල් පූර්ණේ කරමින් දරුවන්ට සැප සහගත ජීවිතයක් ළඟා කර දෙන්න ඔබ උපරිමයෙන් උත්සාහවන්ත වෙනවා. නමුත් ඔබ විඳින දුක ඔබගේ වේදනාව ඔබ කෙතරම් කැපකිරීම කරනවද කියලා දරුවන්ට නොවැටහෙන තැන
දරුවන් තව තවත් බොහෝ දේවල් ඔබෙන් බලාපොරොත්තු වේවි. ඔබව ඊ타මත්ම වෙහෙසකර විදිහට ඔබව අපහසුතාවයට පත් කරන විදිහට. ඒ නිසා ඒ තත්වයන් වලින් අත්මිදින්න මේ පවතින තත්වය තුළ ඔබේ ජීවිත අරගලය ගත කරන්න මේ ජීවිතය ගත කරන්න ඔබ කෙතරම්නම් හැලහැප්පිලි වලට ලක් වෙනවද? කෙතරම්නම් ඔබ යම්කිසි තත්වයන් තුළ දෝලණය වෙනවද? ඒ තත්වයන් තුළ ඇතිවන්නා වූ ඔබගේ අසරණභාවය ඒ අයහපත් භාවය පිළිබඳව දරුවන්ටත් යම් තාක් හෝ විදිහට දැනෙන්න දෙන්න මේ කාලවකවානුව තුළ ඔවුන්ට එය දැනිය යුතුම කාලවකවානුවක් කියලා අපි විශ්වාස කරනවා. දරුවන් විදිහට ඔබත් අපේක්ෂා සහගත වෙන අවස්ථාවන් තුළ බොහෝ අවස්ථාවන් තුළ යහමින් හිතන්න දරුවන්ට ඔබට මේ දේවල් ඔබේ දෙමව්පියන් ලබා දෙන්නේ කොහොමද? ඔබේ ජීවිතේ මේ කොහොමද එදා කන වේල සරි කරගන්නේ කොහොමද කියන තැන ඔබ පොඩ්ඩක් යහමින් හිතන්න. ඒකට කාලයක් තමයි මේ උදාපත් වෙලා තියෙන පත්වනා වූ මේ වර්තමාන ආර්ථික තත්ත්වය තුළ බොහෝ හැලහැප්පිලි වලට බොහෝ ගැටලු ප්‍රශ්න වලට මුහුණ දෙන්නට ඇති වී තිබෙන කාලවකවානුවක් නිසා පවුල තුළ පවුල් ජීවිතය තුළ ඔබගේ කුටුම්බය තුළ ඇතිවන්නා වූ ගැටලු निराකරණය කරගන්න දවසේ සදහම් කතිකාවත ඔබට උපකාරක වේවි කියලා අපි විශ්වාස කරනවා. තව තවත් අපි කතා බහ කරමු. ඔබට මේ මාර්ගය පහදා දෙන්න අපේ පින්වත් ස්වාමීන් වහන්සේ තාමත්ම ගෞරවයෙන් මේ මොහොතේ රැඳී සිටිනවා. දෙවිමකට බුදුදහම අපේ සදහම් කතිකාවත සමග ඊ타මත්ම හරපූර්ණ සාකච්ඡාවක් විදිහට අද දවසේ මේ සාකච්ඡාව කාලීන වශයෙන් විවෘත මනසින් කතා බහ කරන්න අපේ හැමදෙනේ අපිට ඉඩකඩ ලැබී තිබෙන නිසා අපි තව තවත් ඒ පිළිබඳව කතා බහ කරන්නයි සූදානම් වෙන්නේ. මේ පවතිනා වූ තත්ත්වය තුළ කාටත් අමහරු මොහොතක් තුළ ඔබේ ජීවිතයේ ඔබ බොහෝ දෙනෙක් සාමාන්‍ය ඔබේ නිවසයන් එක්ක ඉඳින්දී ඔබ බොහෝ දෙනෙක් එක්ක මේ වෙලාවේ නිවසේ ඉන්න වෙලාවක් වෙන්න පුළුවන්. යම්කිසි අපහසුතාවයන් ආර්ථික අපහසුතාවයන් යම්කිසි ගැටලුකාරී තත්ත්වයන් ඔබ තුළ පැන නගින්න පුළුවන්. මේ මොහොත තුළ අපිට අනාවරණය වන දිනෙන් දින වාර්තා වන ගැටලු විවිධාකාර ප්‍රවෘත්ති තුළ අපිට ඉතාමත්ම ඛේදවාචක සහිත තත්ත්වෙ තමයි දැනගන්න ලැබෙන්නේ. පවුලේ එකාවන්ව ඉන්න පිරිස හම්දුන්නේ කාකොටා ගන්නා මොහොතක් බවට වර්තමානයේ පත් වෙලා කොහොමද පවුලේ දැන් සාමාන්‍යයෙන් පවුලේ කිහිප දෙනෙක් ඉන්නවා නම් සහෝදර සහෝදරිය කිහිප දෙනෙක් ඉන්නවනේ යම් කිසි දෙයක් තුළ යම් කිසි අඩුපාඩුවක් තුළ කෑ ගහ ගැනීමලි හැලහැප්පිලි ඇතිවන වර්තමානයක් අර අපි කලින් මතක් කළා වගේ දෙමව්පියන්ගෙන් තව තවත් බොහෝ දේවල් බලාපොරොත්තු වන කාලවකවානුවක් දෙමව්පියෝ විදිහට දරුවන්ගෙන් බොහෝ දේවල් අපේක්ෂා කරන කාලවකවානුවක් සහ අපේක්ෂාවකින් තොරව බොහෝ දේවල් දරුවන්ට දෙන්න බලන කාලවකවානුවක් ඒ කාලවකවානුව තුළ යම්කිසි අඩුපාඩුවක් තුළ අපි කොහොමද සෑහීමකටපත් වෙලා ගැටලු निराකරණය කරගන්නේ කියලා අපි තව තවත් කතා බහ කරන්න අවශ්‍යයි කියලා අපි හිතනවා අපේ හැමදෙන්නේ. අපි මුල් අවස්ථාවේදී සාකච්ඡා කරා ගොඩක් කාරණා මේ වෙලාවේ තව කාරණා කිහිපයක් සිහිපත් කරලා දෙන්න ඕනේ. දැන් ඔබ මතක් කරා මේ දෙමෝපියොත් සමහරක් දේවල් දරුවන්ගෙන් බලාපොරොත්තු වෙනවා ඒවා කරගන්න බැරි වෙනවා. මෙහෙම දෙකුත් තියෙනවා. දැන් සමහරක් දරුවෝ කැමති දෙමෝපියන්ට සලකන්න. දෙමෝපියෝ කැමති නෑ සැලකුම් ලබන්න. සමහරක් දෙමෝපියෝ කැමති දරුවන්ගෙන් සැලකුම් ලබන්න. දරුවෝ ඒ දෙයට එකඟ වෙලා නෑ. එහෙම නැත්නම් ඒ අයට හැකියාවක් නැහැ. ඔව්. ওই දෙකම තීරණය වෙන්නේ දෙපැත්තේම තියෙන ස්වභාවය අනුව. විශේෂයෙන්ම අම්මා තාත්තා වුණත් සමහරක් වෙලාවට ගත කරන ජීවිත තීරණය වෙන්නේ ඒ අය කරගත්ත දේවල් වලට අනුව. එතකොට ඒ දේවල් ගත කරන්න වෙන්නේ තමන් කරගත්ත ආකාරය අනුව. ඒ කරගත්ත ආකාරය අනුව දරුවන්ගෙන් සැලකුම් නොලබන්න තරම් හැකියාවල් තියෙන්න පුළුවන් එතන. අපි කියන්නේ දරුවන්ගෙන් සැලකුම් ලබන්න වාසනාවක් නැහැ. දරුවෝ කැමති සලකන්න. හැබැයි දරුවන්ට සලකන්න දෙන්නේ නැති දෙමව්පියෝ ඉන්නවා. මට අනන්තවත් හම්බ වෙලා තියෙනවා එහෙමයි. ඒ කියන්නේ දැන් මේ තියෙන ආර්ථික වටපිටාවත් එක්ක හැම වෙලාවෙම ළඟ ඉඳලා සලකන්න බැරි වෙයිනේ. සමහරක් දරුවෝ කැමති තමන් ඉන්න තැනට දෙමව්පියෝ අරගෙන ඇවිල්ලා ළඟ තියාගෙන අප උපස්ථාන කරන්න. දෙමව්පියෝ කැමති නෑ ගම දාලා එන්න. එහෙමයි. සමහරක් වෙලාවට මහ ගෙදර දාලා එන්න කැමති නෑ. ඒකෙන් වෙන්නේ අර දරුවෝ තවත් අපහසුතාවයටපත් වෙනවා. සමහර වෙලාවට දැන් තියෙන රැකියාවන් වල
එහෙම නිවාඩු ගත්තොත් එහෙම අහිං කරලා දානවා. ඒක සමහරට දෙමව්පියෝ දන්නේ නැහැ. එහෙම වුණාම දෙමව්පියෝ කල්පනා කරනවා අපේ දරුවෝ ඉතින් එන්නේ නැහනේ අපිව බලන්නවත්. සමාජයක් විදිහට සමාජයක් දෝෂ දර්ශනයට ලක් වෙනවා. අනිත් එක අවසාන කාලේ දෙමව්පියෝ ඕකම කල්පනා කරමින් මේ ජීවිත පවා අවසන් කරගන්න. තව දෙයක් තමයි දෙමව්පියෝ දරුවන්ගෙන් සැලකිලි ලබන්න බලාපොරොත්තු වීමම වැරදි. ඒකට මං හිතන්නේ එකග වෙයිද දන්නේ නැහැ. අපි දරුවෝ හැදුවා නම් අපිට සලකන්න ඕන කියන දෙමව්පියොත් ඇති. නමුත් එහෙම වෙන්න ඕනේ නැහැ. එහෙම වෙන බලාපොරොත්තු තියාගෙන ඒක උනේ නැත්තන් වේදනාව. එහෙම බලාපොරොත්තුවක් නැත්තම් සැලකුවත් එකයි නැතත් එකයි. එයාලා සලකනවා නම් ඒකටත් ඉඩ දෙන්න ඕනේ. ඒ සැලකුම් ලබන්න අවස්ථාව විදියට එයාට දෙන්න ඕනේ. ඒ වගේම සලකන්නේ නැත්තම් ඒකට දුක් වෙලා කනගාටු වෙලා වැළපිලා ඒ මත්තේම ජීවිතය කඩන් වැටිලා අන්තිමේට දරුවෝ කෙරෙහි වෛරයෙන් තමයි මිය පරලෝ යන්නේ. ඒ අනවබෝධය නිසා. ඒ නිසා එහෙම වෙන්න ඕනේ නෑ. තමන්ගේ දරුවන්ගෙන්වත් සැලකුම් ලබන්න බලාපොරොත්තු වෙන්න එපා. ඒක කරන්න පුළුවන් වේද දන්නේ නැහැ, බැරි වේද දන්නේ නැහැ. සමහර වෙලාවට ඒ දරුවන්ට ආර්ථික අපහසුතා තියෙන්න පුළුවන්. එහෙම වුණාම තවත් ඒ අය අපහසුතාවයටපත් වෙනවා. දෙමව්පියෝ කැමති නැහැ තමන්ගේ දරුවෝ අපහසුතාවයටපත් වෙනවට. සමහරක් දෙමව්පියෝ කියනවා අපි ගැන නම් බලන්න ඕනේ නැහැ. උඹලගේ ජීවිතය හදාගනින්න කියලා කියන අය ඉන්නවා. එතකොට මේ බලාපොරොත්තු ඇති කරගන්න නැතිකමම තමන්ට සන්තුෂ්තියක් බවට පත් කරගන්න පුළුවන්. අපි අපේ දරුවන්ට බරක් නොවි ජීවත් වෙනවා කියලා හිතන දෙමව්පියොත් ඉන්නවා. තවමත් තමන්ගේ කටයුතු තනියෙන් කරගන්න දෙමව්පියෝ ඉන්නවා. වයසට ගිහිල්ලා ඉන්න අය පවා ඉන්නවා. දරුවන්ට තියෙනවා තමන්ව හදා වඩා පෝෂණය කරලා ලොකු මහත් කරලා තමන් ඉන්න තත්වයට ගේන්න දායක වෙච්ච පළවෙනි පුරුක තමයි අම්මා තාත්තා. ඒ දෙන්නා වෙනුවෙන් කරන කැපවීම කරන එක දරුවන්ගේ යුතුයකම. ඒක රැකියාවත් රැකගෙන කරන්න ඒ සියල්ලම කරගන්න පුළුවන් නම් ඒක තමයි දරුවන්ගේ දක්ෂතාවය. හැබැයි අමතක කරන්න හොඳ නෑ අම්මා තාත්තා දෙන්න නිසා තමයි අපි මේ හැමදේම කරන්නේ කියන එක. ඒ අම්මා තාත්තා හිතන්න ඕනේ තමන්ගේ අම්මා තාත්තා ගැන එහෙම. එතකොට මේ පවුලේ අනිකුත් අය කොහොමද කල්පනා කරන්න ඕනේ? මේ පවුලේ අනිකුත් අය කල්පනා කරන්න ඕනේ ඒ අයට තියෙන ඥාති සම්පතක් විදිහට දකින්න ඕනේ. දැන් සමහරක් වෙලාවට ඥාතීන් කියලා කියන්නේ අපි කියන්නේ නෑයෝයි වේයෝයි කාවෝයි ඔක්කොම එකයි කියලානේ. සමහරක් නෑයෝ ඉන්න වේයෝ වගේමයි. වේයෝ කාවෝ වගේ තමයි හැසිරෙන්නේ. ඒ නිසා ඥාතීන්ගෙන් ඈත් වෙලා ඉන්න බලන ප්‍රවණතාවයක් තියෙනවා. දැන් අර ගීතයකක් තියෙනවා මේ ලංකාවේ අපි ඔක්කොම නෑදෑයෝ කියලානේ. මේ ඒ වුණාට සමහර වෙලාවට එකම සහෝදරයා සහෝදරියවත් ඥාතිත්වය පවත්වන්න නැති ස්වභාවයකයි ජීවත් වෙන්නේ. අද වෙනකොට ඒවා පිළිබඳව ලොකු සැලකිල්ලක් නැහැ. දැන් ඔය සමහරක් මලගෙවල් වලට එහෙම ගියපුවාම අපිට තේරෙනවා මිනිහට කරගහන්නවත් කීප දෙනෙක් නැහැ හොයාගන්න. දැන් තමන්ගේ අයනේ ඒව කරන්නේ. ඥාතීන් ටික ඉස්සල්ලාම එකතු වෙන්නේ. තමන්ට කරදරයක් වුණ වෙලාවක ඉස්සල්ලාම එකතු වෙන්නේ ඥාති ටික. ඒ ඥාති ටික සුහදව නැත්තම් අනිත් මිනිසුත් බලනවා තමන්ගේ ඇත් එක්කත් නැතිකොට අපි මොකටද ඒ අයට උදව් කරන්න යන්නේ කියලා. නිසා මේ ඥාතිත්වය සම්පත්තියක් බවට පත් කරගන්න ඕන අපි. අපි මහා ලොකු දේවල් පරිත්‍යාග කරලා නෙවෙයි ඒක කරන්නේ. සුහදත්වය හොඳ හිත ඇති කර ගැනීම. දැන් සමහරක් වෙලාවට කතා බහ ඇතිනේ අපිට කෙනෙක්ගේ හිත දිනා ගැනීම පිණිස. එයාගේ කතා බහන
හරි හොඳයි කියලානේ කියන්නේ. නේද? එයා හරි හොඳට කතා බහ කරනවා. ඒවා දැනෙන ස්වභාවයක්. එයාගේ කිසි අහංකාරයක් නැහැ. අපි ඕනෑම කෙනෙකුට ඥාතිත්වයට අනුව ආමන්ත්‍රණය කරනවා. ඒවා තියෙනවා. දැන් සමහරක් වෙලාවට ඒ දේවල්ම ඇති ශක්තිමත් බැඳීමක් බවට පත් වෙන්න. ඒ ශක්තිමත් බැඳීම ඇතැම් වෙලාවට අපිට අත්‍යවශ්‍ය වෙනවා. අපිට අවශ්‍යම වෙන වෙලාව තුලදී ඒක නැති වුණාට පස්සේ තමයි දැනෙන්නේ ඒ අහිමි වීමේ තියෙන අඩුපාඩු කොච්චර දුරට දැනෙනවද කියන එක. නිසා මේ මුළු ජීවිතයම ගොඩනැගිලා තියෙන්නේ පවුලක් වටානේ. කුමන හෝ පවුලක් වටානේ. දැන් ඔයාගේ ජීවිතේ ගොඩනැගිලා තියෙන ඔයාගේ පවුල වටා. ඔයා එළියේ කොච්චර සම්බන්ධතා පැවැත්වුවත් වැඩක් නැහැ. තමන්ගේ පවුලේ අයත් එක්ක අසාර්ථක නම්. තව පවුලේ අයගෙත් එක්ක ගත කරන ජීවිතේ අසාර්ථක නම් ඔයාට කොච්චර දේවල් කරලා එළියේ ගියත් වැඩක් නැහැ. ඇතුළට යනකොට තමන්ගේ ගෙදරට යනකොට ඒ ගෙදර තුල තමන් ජයග්‍රහණය කරපු කෙනෙක් නෙවෙයි. එයා පරාජය කෙනෙක්. බුදුරජාණන් වහන්සේ පෙන්වනවා මේ හැම කාරණාවක් තුලදීම මේ ධර්මයේ තුල අපිට පෙන්වලා දෙන මේ කාරණාවන් එක්ක ලෞකික ජීවිතය සාර්ථක කරගන්න පුළුවන්. දැන් අනවජ්‍ය සුවය, අනන සුවය, අත්ති සුඛය, භෝග සුඛය මේවා පෞල් ජීවිතයක සාර්ථකත්වයට බලපාන. ණය නැති බව පෞල් ජීවිතයකට ඕනේ. ඒ වගේම භෝග සම්පත්තිය පෞල් ජීවිතයකට ඕන. ඒ කියන්නේ ජීවිතය පවත්වාගෙන යන්න මොන හරි ටිකක් තියෙන්න ඕන. භෝග සම්පත්තියක් තියෙන්න ඕන. මිල මුදල් තියෙන්න ඕන. ඒ මිල මුදල් ලබා ගන්න ක්‍රමය නිවැරදි වෙන්න ඕන. ඒකයි වැදගත්. වැරදි ක්‍රමයකට නම් මිල මුදල් හොයාගෙන තියෙන්නේ තමන් හැංගුණාට වැඩක් නැහැ. ඉන්නේ ගෙදර අම්මා තාත්තා නම් අම්මා තාත්තා තමයි මේ ඒවට මේ වග උත්තර බඳින්න වෙන්නේ. සහෝදර සහෝදරියන්ට තමයි වග උත්තර බඳින්නේ. දරුවන්ට තමයි ඒවට වග උත්තර බඳින්නේ. ඒ නිසා උපයන දේ යහපත් වෙන්න ඕන. ඊළඟට අනවජ්‍ය සුවය, වැරදි නැති සුවයක් මේ පෞල ජීවිතයේ තියෙන්න ඕනේ. වැරදි නැති සුවය නැත්තම් හැම වෙලාවෙම බයෙන් ඉන්නේ. එතකොට අර වගකීම් සියල්ල කරන්න බැරි වෙනවා. දරුවන් වෙනුවෙන් කරන වගකීම් කරන්න බැරි වෙන හැම වෙලාවෙම බයෙන් ඉන්නේ. මං වැරදි කරලා ඉන්නේ. කොයි වෙලාවක හරි ගෙනිච්චොත් එහෙම ආව හිරේට දාවි. ඒ බයත් එක්ක අර තියෙන සංසුම්භාවයේ නැතිකමත් එක්ක තමන්ගෙන් අතපසු වෙන කාරණා ගොඩක් තියෙන්න පුළුවන්. බිරිඳ වෙනුවෙන් කරන යුතුයකම්, දරුවෝ වෙනුවෙන් කරන යුතුයකම්, සමාජය වෙනුවෙන් කරන යුතුයකම්, ඊළඟට තමන්ගේ ආගම දහම වෙනුවෙන් කරන යුතුයකම්, ජාතිය වෙනුවෙන් කරන යුතුයකම්, මේවා සියල්ල සාර්ථක කරගන්න පුළුවන්කම තියෙනවා. මේ අනවජ්‍ය සුවය තියෙනවා නම් වැරදි කරන්නේ නැතුව ඉන්න සුවයක් තියෙනවා. මේ සියල්ල එකතු වුණ තැන යහපත් සාර්ථක ජීවිතයක් ගත කරන්න පුළුවන්. යහපත් ජීවිතය ගත කරලා මේ ජීවිතයේදී අපි කියන්නේ ලෞකික ජීවිතය වගේම ලෝකෝත්තර ජීවිතය යහපත් කරගන්නත් පුළුවන්. දැන් සමහරක් පවුල්වල ඉන්නවා ඇතැම් අය දන් දෙන්න කැමති, බණ අහන්න කැමති, සිල් රකින්න කැමති. සමහරක් අය ඉන්නවා ඒකට අකමැති අය. එතකොට ගැටුම්. දැන් රූපවාහිනිය ගත්තොත් එහෙම මේ වෙලාවේ සමහරක් අය කල්පනා කරන්න පුළුවන් අනේ මේ මොනවද මීට වඩා හොඳයිනේ සින්දුවක් අහන එක කියලා රූපවාහිනිය වෙනස් කරන්න පුළුවන්. ඒකට අකමැති වෙන්න පුළුවන්. එතකොට ඔන්න පෞල් ගැටුම් නේ. සමහරක් වෙලාවට අනවබෝධය නිසා ඒ දේවල් කිරීම අතපසු වෙලා යන්න පුළුවන්. උපක්‍රමශීලී නොවුනොත් යම් යම් කාරණාවන් සිද්ධ කිරීමේදී ඒවත් අමතක වෙලා යන්න පුළුවන්. නැත්නම් ඒ අසාර්ථක වෙන්න පුළුවන්. දැන් උදාහරණයක් ගත්තොත් එහෙම අපි හිතමු අම්මයි තාත්තයි
දරුවෝයි අම්මගේ තාත්තයි අම්මගේ හැරි තාත්තගේ හැරි අම්මයි තාත්තයි ඉන්නවා. ඒ අයගේ ඥාති සීයා ආච්චි සීයා දෙන්නත් ඉන්නවා. දැන් තමන්ගේ දරුවට කොච්චර ලොකු මහත් වුණත් අම්මට දරුවම තමයි. නේද? බිරිඳට වඩා ළඟ කෙනෙක් බවට අම්මපත් වෙන්න පුළුවන්. එතකොට බිරිඳ කල්පනා කරන්න පුළුවන් මට වඩා මෙයා අම්මට ළඟ වෙලා තියෙන්නේ. මට ඒ දක්වන සැලකුම් නැහැනේ කියලා. නමුත් ඉතින් අම්මට සැලකීම කියන එක අංක 1 වෙන්න ඕනේ. හැබැයි ඒකෙන් කියන්නේ අර පැත්තට නොසලකා හරින්න කියලා. ඒ දෙකම සමබරව පවත්වාගෙන යන්න පුළුවන් වෙනවා. අම්මා තාත්තා අතහැරලා යන ජීවිතය අසාර්ථකයි. ඒකට අර බිරිඳ අවබෝධයක් නැත්නම් එයා ඒකට අකමැති නම් එයා ඒකට අකුල් හෙලනවා නම් මහත්ය බලන්න පුළුවන් මගේ අම්මට තාත්තට සලකන්න දෙන්නේ නැත්නම් මෙයාගෙන් වැඩක් නැහැ කියලා. ඒ වගේම තමයි අනිත් පැත්ත. ඒ බිරිඳ තමන්ගේ අම්මයි තාත්තත් බලා ගන්න ඕනේ. ඒවා කතා බහ කරලා පෞල් ජීවිතයක් තුල සිද්ධ කර යුතු දේවල්. දැන් ওই පොරොන්දම් ගලපලා සියල්ල වෙලානේ විවාහ වෙන්නේ. හැබැයි පොරොන්දම් කොච්චර ගැලපිලා තිබුණත් අසාර්ථක වෙන අය ඉන්නවා. එක්ක කට නිසා වෙන්න පුළුවන්. නේද? එහෙම නැත්නම් හිතන ස්වභාවය නිසා වෙන්න පුළුවන්. ඕවා පොරොන්දම් වල නෑනේ. තරහ යන කෙනෙක් නම් ඒ තරහ යන අවස්ථාවේදී දෙන්නම තරහ රන්නම් කටයුතු කරන්නේ දෙන්නම බැන ගන්නවා නම් මම විතරක් මොකටද බැනුම් අහන්නේ කියලා එකිනෙකාම එකිනෙකට කරනවා නම් ඒ තුල ගැටුම निराකරණීය වෙන්නේ නැහැ. එක්කෙනෙකුට හරි ආපස්සට අඩියක් තියන්නම වෙනවා. ඒ අඩිය තියලා සංසුන්ව ඉන්න වෙලාවකදී ඒක තේරුම් කරලා දෙන්නත් පුළුවන්. තේරුම් කරලා දුන්නාම ඒක තේරුම් අරගෙන කටයුතු කරන්නත් ඕනේ. ඒ නිසා මේ පෞල් ජීවිතයක් ගත කරනවා කියන එක අද සමාජය තුල හරිම අමාරු කාර්යයක්නේ. සාර්ථක පෞලක් දකින්නවා කියන එක අද ඊටාම අඩු තත්වයක තමයි තියෙන්නේ. ඒකට විශාල කැපවීමක් කරන්න ඕන. විශාල අවබෝධයක් ලබන්න ඕන. ඒ අවබෝධයත් එක්ක කැපවීමත් එක්ක උනන්දුවත් එක්ක උත්සාහයත් එක්ක තමයි සාර්ථක ජීවිතයක් පවුලක් ගොඩනගා ගන්න පුළුවන්කම තියෙන්නේ. එහෙම නැතුනොත් අසාර්ථක වෙනවා කොයි පැත්තකින් හරි. සමහර වෙලාවට ආර්ථික වශයෙන් වෙන්න පුළුවන්. දැන් අර බුදුහාමුදුරු කියනවා භාර්යාවරු 7 දෙනෙක් ඉන්නවා. ඒ භාර්යාවරු 7 දෙනා අතර ඉන්නවා චෝරබරිය. චෝරබරිය කියලා කියන්නේ මේ තමන්ගේ ස්වාමියා හොයන දේවල් හොරකම් කරනවා. හොරකම් කරලා වෙනත් අයට ලබා දෙනවා. එතකොට හොර හිතත් එක්ක තමයි එයා ක්‍රියාත්මක වෙන්නේ. එතකොට ස්වාමියා කොච්චර හෙව්වත් වැඩක් නැහැ හොරකම් කරනවා. එයා චෝර භාර්යාව. ඊළඟට වදක භාර්යාව. වදක භාර්යාව තමන්ගේ ස්වාමියාට හිරිහැර කරන, පීඩා කරන, මානසික වශයෙන්, කායික වශයෙන් පීඩා කරන ස්වභාවයක්. මේවා මේ සමාජය තුළ අපිට දකින්න ලැබෙනවා. වදක භාර්යාවරු හිටියොත් එහෙම ඒත් ඉවරයි. ඒ ජීවිතේ අසාර්ථකයි. දැන් එහෙම අම්මාගේ නැත්තම් භාර්යාවගේ කාර්යය එසේ සිදු වෙනකොට අනිත් පැත්තට තියෙන වගකීම් සියල්ල අමතක වෙලා ගිහිල්ලා කරන්න ඕන කැපවීම් සියල්ල නතර වෙලා මුළු පවුලම අසාර්ථක වෙනවා. ඒකයි අර අපි මුලින්ම කිව්වේ අම්මා වටා තමයි මේ සියල්ල ගොඩනැගිලා තියෙන්නේ. ඊළඟට තියෙනවා මේ ආර්ය භාර්යාව කියලා. එයා මේ ස්වාමියාව යටත් කරගෙන ඉන්නේ. අර ස්ත්‍රී ආධිපත්‍යයට ලක් වෙච්ච කෙනෙක්. එතකොට ස්වාමියා යටත් කරගෙන තමයි ඉන්නේ. එතකොට ස්වාමියාගේ චින්තනමය ශක්තියටත් අවස්ථාවක් ලැබෙන්නේ නැහැ මේ පවුල තුල. එතකොට ඒකත් ගැටලු සාගතයි. ඊළඟට මේ
ගොඩනගාගත යුතු නැත්තම් නිවැරදි භාර්යාවරු 4 දෙනෙක් ගැනත් කියනවා. ඒ තමයි මාතුබරිය. අම්මා වගේ තමන්ගේ ස්වාමියාව ආරක්ෂා කරනවා. දරුවෙක් රකින්නේ කොහොමද අම්මා කෙනෙක් ඒ විදියට තමන්ගේ පවුල ආරක්ෂා කරන්න උත්සාහ කරන බිරිඳක්. ඊළඟට භගිනී විදියට මේ නැගණියක් වගේ නැගණිය තමන්ගේ වැඩිමහල් සොහොයුරාට ගෞරවාන්විතයි. ඒ වගේම ඒ තියෙන ස්වභාවයම තමන්ගේ ස්වාමියා කෙරෙහි දක්වනවා. ඒ කියන්නේ එයා මේ නැගණියක් වගේ බොහොම කාරුණික ඒ වගේම යටහත් පහත්ව තමන්ගේ කාර්ය સિદ્ધ කරනවා. එයා භගිනී භාර්යා. ඊළඟට සඛී භාර්යා. සඛී කියලා කියන්නේ යහළුවා. යෙහෙලියක් වගේ. දැන් සමහරක් වෙලාවට සමහර පවුල්වල ඉන්නවා මේ තමන්ගේ ස්වාමියා බිරිඳටත් වඩා සමීප කරගෙන ඉන්න යාළුවෝ. ඒක එක පැත්තකින් අසාර්ථක වෙන්නත් පුළුවන්. තව පැත්තකින් සාර්ථක වෙන්නත් පුළුවන්. ඒ යහළුවෙක් වගේ බිරිඳක් වෙන්න ඕන. ඊළඟට දාස භාර්යා. දාසියක් වගේ තමන්ගේ ස්වාමියාට සේවය කරන. ඇත්තටම සේවිය යුතු නෑ. ඒ වගේත් භාර්යාවරු ඉන්නවා. ඊළඟට බුදුහාමුදුරු පෙන්නනවා මේ දැන් දෙදෙනෙක් විවාහපත් වෙන ආකාර 4ක් තියෙනවා. ඒ 4ට අනුවත් ජීවිතය සාර්ථක වෙනවද අසාර්ථක වෙනවද කියන එක තීරණය වෙනවා. ඒව බලපානවා දරුවන්ට. ඒ වගේම අනිකුත් අය ඒ පවුලට සම්බන්ධ වෙන අයටත් බලපානවා. ඒකෙදි කියනවා මේ චවෝ චවාය සද්දින් සංවසති. චව කියලා කියන්නේ මේ මල පෙරේත. මලමිනි වගේ. එතකොට මලමිනියක් වගේ දෙන්නම මලමිනි වගේ ජීවත් වෙනවා නම් එහෙම ජීවිතයක් තියෙනවා. කිසිම සාර්ථකත්වයක් නැහැ, උත්සාහයක් නැහැ, කම්මැලිකමෙන් ජීවත් වෙන අය ඉන්නවා. දෙන්නම එකයි. එතකොට ඒ ජීවිතයේ සමානකමක් තිබුණට සාර්ථකකමක් දකින්න ලැබෙන්නේ නැහැ. ඊළඟට චවෝ දේවියා සද්දින් සංවසති. මලමිනියක් දිව්‍යාංගනාවක් එක්ක ඉන්නවා වගේ. ඒත් ගැලපෙන්නේ නැහැ. දිව්‍යාංගනාවක් විදියට ස්වාමි දියණිය ඉන්නකොට ඒ ಗುಣධර්ම දියුණු කරගෙන ඉන්නකොට මලමිනියක් එක්ක නම් ඉන්නේ. එතකොට ඒත් අසාර්ථකත්වයක් තමයි තියෙන්නේ. ඒ මලමිනියක ස්වභාවය නම් ඒ තුල තියෙන්නේ. ගඳ ගහන පිළිකුල් සහගත ඒ වගේම කම්මැලි සහගත එහෙම පිරිමියෙක් එක්ක දිව්‍යාංගනාවක් හිටියත් සාර්ථක වෙන්නේ නැහැ පෞල් ජීවිතය. ඊළඟට කියනවා දේවෝ චවාය සද්දින් සංවස. දෙවි කෙනෙක් මලමිනියක් එක්ක හිටියත් ඒ වගේ බිරිඳක් හම්බුනොත් එහෙම මෙයා දෙවියෙක් වුණත් කොච්චර හොඳට හිටියත් එයා නම් හරි දෙවියෙක් වගේ කියලා කියනවා. හැබැයි බිරිඳ මලමිනියක් වගේ. එහෙමනම් ඒ ජීවිතේත් අසාර්ථකයි. එහෙනම් නිවැරදිම ජීවිතය තමයි දේවෝ දේවියාය සද්දින් සංවසති. දෙවියෙක් දිව්‍යාංගනාවක් එක්ක ජීවිත පවත්වනවා වගේ සාර්ථක ජීවිතයක් පවත්වන්න පුළුවන්කම තියෙනවා. ඉතින් බුදුදහමෙන් අපිට ඕනෑ තරම් තව වුණ තරම් සූත්‍ර දේශනා තියෙනවා. පඨම ලෝක විජය කියලා සූත්‍රයක් තියෙනවා. මේ කාන්තාව නැත්තම් පෞල් ජීවිතේ ගත කරන අම්මා කොහොමද තමන්ගේ ජීවිතය ගොඩනගාගත යුත්තේ මේ පවුල ආරක්ෂා කර ගැනීම පිණිස කියලා එතෙන්දි කතා කරනවා. තව ඕන තරම් කාරණා ධර්මයේ තුලින් පෙන්වලා දෙන්න පුළුවන්කම තියෙනවා. පෞල් ජීවිතයක් සාර්ථක යුග ජීවිතයක් සාර්ථක ජීවිතයක් දරු පවුලක් ආරක්ෂා කරගෙන සාර්ථකව ජීවිතයක් ගත කරන්නට පුළුවන්කම තියෙනවා බුදුදහමේ ආభాෂය තුලින්. ඒ ඔස්සේ ගමන් කරන කෙනෙකුට ඔබට ආරාධනා කරනවා ඔබට ප්‍රශ්නයක් ගැටලුවක් ඇති වුණ වෙලාවකදී ඒ ධර්මයට ගලපලා තේරුම් ගන්න. ධර්මයට ගලපලා විසඳ ගන්න උත්සාහ කරන්න.
ඒ වෙනුවෙන් කවුරු හරි තෝරගන්න. ඒ තෝරා ගැනීමේදී ධර්මය තියනවද? ඒ ධර්මයෙන්ද තෝරා ගැනීම සිද්ධ කරන්න කියන එක තීරණය කරන්න. ඒ තුල සාර්ථක ජීවිතයක් ගත කරන්නට හැකියාව ලැබෙනවා. ඔබට සාර්ථක ජීවිතයක් ගත කරන්නට මේ කියන කාරණා, මේ කිව් කාරණා උපනිශ්‍රය වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හොඳයි පින්වත් ස්වාමීන් වහන්සේ, අපිට ලැබුණු කාල වේලාව තුළ ඉතාමත්ම හරපූර්ණ සාකච්ඡාවකට යොමු වන්නට අපට ඉඩකඩ ලැබුණයි කියලා අපි විශ්වාස කරනවා. ඔබේ ජීවිතය වෙනුවෙන්මයි මේ සියලුම සාකච්ඡාවන්. අනේ අපූර්ව සාකච්ඡාවනේ අපේ පින්වත් ස්වාමීන් වහන්සේ හරි අපූර්වට මේ කරුණු කාරණා ටික පැහැදිලි කරානේ කියලා ඔබ සතුටු වෙනවා. එහෙම කතාවක් ඇති කළා ඔබ නැවතත් ඊළඟ දේශනාවකට හෝ වෙනත් නාලිකාවකට යොමු වෙනවා වෙනුවට තවත් දවසක දේශනාවක් අහනවා වෙනුවට ඔබට පුළුවන් නම් මේ දේ පොඩ්ඩක් හිතින් හිතලා හොඳින් හිතා බලලා ඔබේ ජීවිතයේ මෙන්න මේ කරුණු කාරණාවන් අඩංගුද, මෙන්න මේ ගුණධර්මයන් මගේ ජීවිතයේ අඩුපාඩුකම් නම් මේවා පූර්ණ කරගත යුතුයි නේද කියලා හිතලා මේ කටයුතු කරන්නට ඔබට පුළුවන්කමක් තියෙනවා නම් ඉතාමත්ම වටිනවා කියන බවග අපි සිහිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. නිරන්තරයෙන්ම ධර්මයේ හැසිරෙන්න, ධර්මයේ තුලින් ඔබේ ජීවිතය සුවපත් කරගන්න උත්සාහවන්ත වන්න. ඔබේ ජීවිතයේ කුටුම්බය තුල එකිනෙකා සමග කටයුතු කරද්දී පෞල් ජීවිතයේ අඹසමියන් විදිහට, දුවදරුවන් විදිහට, පවුලේ ඥාති මිත්‍රාදීන් විදිහට, අම්මා තාත්තා විදිහට ඔබට කරන්න බොහෝ වගකීම් සම්භාරයක් තියෙනවා. ඒ ජීවිත භූමිකාව තුළ ඔබගේ භූමිකාව නිවැරදිව තෝරාගෙන ඒ භූමිකාව තුළ ඔබ උපරිමයෙන්ම වගකීමෙන් කටයුතු කරන්න කියලා අපි ඔබට මතක් කිරීම සිහිපත් කරනවා දවසේ සදහම් කතිකාවත නිමා කරන තැන. අපි පින්වත් ස්වාමීන් වහන්සේලා විපාදයේ අභිවන්දනයෙන් පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. කැලණිය බේබැල්දුව ශ්‍රී නාගරුක්ඛාරාම පුරාණ විහාරාධිකාරී රන්මුතුගල ජාතික භික්ෂු අධ්‍යාපන මහා පිරිවෙනේ නියෝජ්‍ය පරිවේනාධිපති කැලණිය ශාසන ආරක්ෂක මණ්ඩලයේ ලේකකාධිකාරී අපපූජනීය ශාස්ත්‍රපති රාජකීය පඬිතු දෙහිපේ චන්ද විමල පින්වත් ස්වාමින් වහන්සේ ඔබ වහන්සේට දුක් නිරෝගී දීර්ඝාෂ ප්‍රාර්ථනා කරනවා. තුනුනේ ආශිර්වාදයෙන් තවතවත් අපේ ජීවිත සුවපත් කරන්නට, ඔබ හැමදෙනාගේ ජීවිත සුවපත් කරන්නට, දහම තුළින් ජීවිත සුවපත් කරන්නට ඔබ වහන්සේට ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මේ ප්‍රාර්ථනා සමගනුයි ඔබේ නිබහරින් අපි සමුගන්නේ. දෙවි මඟට බුදු දහම නිරන්තරයෙන්ම ඔබ ඒකාත්මික වන දහමත් සමග මේ දහම් සාකච්ඡාව තුළින් ඔබේ ජීවිතයට බොහෝ වූ අවස්ථාවන් තුළ අපි ඔබට මේ කරුණු කාරණා පැහැදිලි කර දෙමින් ඔබේ ජීවිතයට උදව්වක් වන්නට අප බලාපොරොත්තු වෙනවා. එhmenan ඔබේ නිවහනින් සමුගන්නවා. ඔබ හැම දිනාටම සුවපත් අනාගතයක් ප්‍රාර්ථනා කරමින් සම්මා සම්බුදු සරණයි.